ජයමග රූපවාහිනී නාලිකාව මේ උතුම් ඉල්මස පුරපසළොස්වක පොහෝ දිනේ ඔබට සමීප කරන සදහම් විකාශය සමගිනුයි ඔබ නැවතත් මෙලෙස ඒකාත්මික වන්නේ. උතුම් වූ බුද්ධානුශාසනාවේ සඳහන් වෙනවා ඔබේ මගේ ජීවිතය තන අගැරැඳි පිණිබිඳක්සේ අවිනිශ්චිත බව. ඒ බව වෙනදාටත් වඩා පහුගේ කාල සීමාවේදී අප සැමට අවබෝධ වුණා. ඒ නිසාවෙන්ම ලෞකික ජීවිතයේ සැපත සොයනවාට වඩා ලෝකෝත්තර ජීවිතයේ සැපත සොයන්නට අප සියලු දෙනා පිළිවෙතින් පිළිගැසෙමින් සිටිනවා. එනිසාවෙන් අපි සූදානම් වෙන්නේ උතුම් වූ ධර්මාවබෝධය වෙනුවෙන් මීළඟ ධර්මදේශනාව ඔබට සමීප කරන්නට. මීළඟ ධර්මදේශනාව වෙනුවෙන් සදැහැතේ විකාශන දායකත්වය ගැන කටයුතු කරනවා සිද්ධමුල්ල ඇල්විටිගල මාවතේ පදිංචි ජයවතී පියරත්න මෑණියන් සහ පවුලේ සියලු දෙනා. ඔවුන් සියලු දෙනාගේ සදැහැති කල්යාණ මිත්‍ර විකාශන දායකත්වය යටතේ ඔබට මට අනුකම්පාවෙන් උතුම් වූ සද්ධර්ම දේශනාව පැවැත්වීමට මේ බිමට වැඩම කර වදාළ සිටිනවා වැවුඩ දොඩන්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසන වාසී නම කියනට අවසරයි පල්ලෙමුල්ලේ සොරත අපේ හාමුදුරන් වහන්සේ. අපේ හාමුදුරනේ අවසරයි අපට අනුකම්පාවෙන් ධර්ම දේශනාව පවත්වන්නට දෙපා නැමද ඔබ වහන්සේට ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පංචමානි භික්ඛවේ ඨානානි අභින්නං පංච වෙංකිතබ්බානි ඉත්තියාවා පුරිසේන වා ගහට්ඨේන වා පම්බජිතේන වා ඛතමානි පංච. සද්ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ ඉල්පුර පසළොස්වක් පොහෝ දින ජයමග රූපවාහිනී නාලිකාව තුලින් ප්‍රචාරය කරන්නට යෙදෙන සීල භාවනා වැඩසටහනේ තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. ඉතින් මේ පුණ්‍යවන්ත පිරිස අද හිමිදිරියේ උපෝසත සීලයක තමන්ගේ හිත සමාදන් කොට හිමිදිරියේ පටන් මේ මොහොත දක්වාම ධර්ම ශ්‍රවණය කරමින් භාවනා මනසිකාරයන් තමන්ගේ තුල දියුණු කර ගනිමින් බොහෝ කුසලයන් දියුණු කර ගන්නට යෙදුණා. ඉතින් මේ වෙලාවෙත් මේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ ධර්ම දේශනාව සමග ඒකාත්මික වෙන්නයි බලාපොරොත්තුව. පළමු කොටම මේ පින්නතුන්ට සිහිපත් කළ යුතුයි. අද ඉල්පුර පසළොස්වක් පොහෝ දින කියලා කියන්නේ ශාසනික වශයෙන් බොහෝම වැදගත් සිදුවීම් රාශියක් සිදුවුණු පොහොය දවසක්.
ඉතින් ඒ පිළිබඳව මේ පින්වත් පිරිසට විශේෂ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඒ කෙසේ නමුත් මේ පින්වත් පිරිස දන්නවා මේ මහා භද්‍ර කල්පයේ අවසානයේටම පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ හැටියට විවරණ ලබාගත්තේ අද වගේ උතුම් පින්වර පොහොය දවසක. ඒ වගේම මේ පින්වත් පිරිස දන්නවා පසුව සමාදන් වුණ භික්ෂුන් වහන්සේලාගේ වස් පවාරණය සිද්ධ වෙන්නෙත් ඒ වගේම චීවර මාසයේ අවසාන වෙන්නෙත් මේ ඉල්පුර පසළොස්වක් පොහොය දවසින්. මේ වගේ වැදගත් සිදුවීම් රාශියක් සිදුවුණු පොහොය දවසක් වැදගත් පොහොය දවසක් ඉල්පුර පසළොස්වක් පොහොය කියලා කියන්නේ. ඉතින් ඒ කාරණාත් මේ පින්වත් පිරිස බොහෝම නුවණින් මානසිකාර කරමින් මේ පින්වන්ත පොය දවසේ අද දවස පුරාවටම සිදු කරගෙන යනු ලබන මේ සියලු දේශනාවලට සම්බන්ධ වෙමින් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වඩ වඩාත් වර්ධනය කර ගනීවා කියන ආරාධනාව කරමින් අද දවසේ මේ පින්නතුන්ට දේශනා කරන්නට බලාපොරොත්තු වුණු ඒ සූත්‍ර දේශනාවට අපි අවතීර්ණය වෙනවා. මාර්තුකා කළ ගාථා රත්නය සජ්ජායනා කළ පමණින් බොහෝ පින්නතුන්ට අදහසක් ඇති වෙන්නට ඇති. අද මේ ස්වාමින් වහන්සේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ධර්ම කාරණයක් සම්බන්ධවද කියලා මේ සමහර පින්නතුන්ට ඡායා මාත්‍රයක් හෝ එහෙම නැත්නම් යම් ආකාරයක අරමුණක් මේ පින්නතුන්ට ඇති වෙන්නට ඇති. අද අපි මේ පින්නතුන්ට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ නීවරණ වග්ගයට අයිති ඨාන සූත්‍රය. මේ සූත්‍රයට කියන තවත් නමක් තියෙනවා. ඒ තමයි අභින්නම් පච්චවෙක්කිතබ්බ සූත්‍රය. ඨාන සූත්‍රය කිව්ව පමණින්ම මේ සූත්‍රය මීට කලින් පරිශීලනය කරලා තියෙන ඒ වගේම ධර්මදේශනාවලින් ශ්‍රවණය කරලා තියෙන පින්නතුන්ට අරමුණු වෙන්නට ඇති මේ ගාථා රත්නය ඇහෙනවත් එක්කම මේ සූත්‍රයේ අඩංගු ධර්මකාරණා පිළිබඳව. ඉතින් විශේෂයෙන්ම අපේ ජීවිතවලට බොහෝම වැදගත්. ඒ වගේම අපේ ජීවිතේ යථාර්ථය මතු කරගන්නට පුළුවන් අති ශ්‍රේෂ්ඨ දේශනාවක් තමයි ඨාන සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම ඍජුවම අරමුණු කරලා දේශනා කළ සූත්‍ර දේශනාවක්. ඉතින් මේ සූත්‍ර දේශනාව විවරණය වෙනකොට මේ පින්නතුන්ට තේරුම් ගන්නට පුළුවන් මේ සූත්‍ර දේශනාවේ තියෙන වැදගත්කම, ඒ වගේම මේ සූත්‍රය මොන තරම්නම් වටින සූත්‍රයක්ද කියලා. ඉතින් මම මුලින් සඳහන් කළා වගේ සමහර විට මේ සූත්‍රය මීට කලින් ධර්ම දේශනාවලින් ශ්‍රවණය කරපු පින්නතුන් මේ දේශනාව ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම මේ සූත්‍ර දේශනාව හොඳට පෙළ දහම තුලත්
ඒ වගේම අටුවාව තුලත් හොඳට පරිශීලනය කරලා හොඳ බහුශෘත භාවයක් ඇති කරගත්ත පින්නතුන් වෙන්නත් පුළුවන්. ඒ කෙසේ නමුත් මේ පින්නතුන්ට අපි ආරාධනා කරනවා අද මේ උතුම් පින්බර පොහොය දවසේ සිදු කරනු ලබන මේ ධර්ම දේශනාවත් මේ පින්නතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ වගේම බොහෝම සිහිය නුවණ උපදවාගෙන මේ දේශනාව ශ්‍රවණය කරන හැටියට අපි මේ පින්නතුන්ට ආරාධනා කරනවා. ඉතින් මේ සූත්‍රයේ මුලින්ම බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා භික්ෂුන් වහන්සේලාව. ඒ ආමන්ත්‍රණය කරන පිළිවෙල තමයි අපි මේ පින්නතුන්ට මාර්තුකා ගාථා රත්නයෙන් සඳහන් කළේ. පංචිමානි භික්ඛවේ ඨානානි අභින්නම් පච්චවෙක්කි තබ්බානි. මහණෙනි කරුණු පහක් තියෙනවා අභින්නම් පච්චවෙක්කි තබ්බානි නිතර නිතර මෙනෙහි කළ යුතුයි. කරුණු පහක් තියෙනවා ඒ කරුණු පහ නිතර නිතර මෙන්න මේ වචනේ හොඳට මතක තියාගන්නට ඕන. අභින්නම් පච්චවෙක්කි තබ්බං කියලා කිව්වේ නිතර නිතර මෙනෙහි කළ යුතුයි. ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කරුණු පහ මෙනෙහි කරන්න ඕනේ කවුද? ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා. ගහට්ටේනවා පබ්බජිතේනවා ගිහියෙක් වෙන්න පුළුවන් පැවිද්දෙක් වෙන්න පුළුවන්. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ හතර පිරිසක් අරමුණු කරනවා. පළමුවෙන්ම කියනවා ඉත්‍යාවා පුරිසේනවා. ස්ත්‍රියක් වෙන්නත් පුළුවන් පුරුෂයෙක් වෙන්නත් පුළුවන්. ඊළඟට කියනවා ගහට්ටේනවා පබ්බජිතේනවා ගිහියෙක් වෙන්නත් පුළුවන් පැවිද්දෙක් වෙන්නත් පුළුවන්. මේ හතර පිරිසම මේ හතර කොට්ටාසයම අභින්නම් පච්චවෙක්කි තබ්බං නිතර නිතර. අභින්නම් කියලා කියන්නේ මොකක්ද? නිතර නිතර උදේ දහවල් සවස මෙනෙහි කළ යුතු කරුණු පහක් තියෙනවා. කතමානි පංච. මොනවද කරුණු පහ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ජරා ධම්මෝම්හි ජරා අනතිතෝත්තේ අභින්නම් පච්චවෙක්කි තබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. ඔන්න පළවෙනි කාරණේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ජරා ධම්මෝම්හි ජරා අනතිතෝති. මම ජරා ධර්මය ස්වභාව කොට ගත්ත කෙනෙක්. ජරාව කියලා කිව්වේ මම වයසට යන කෙනෙක්. මගේ ශරීරය ජරාවට පත් වෙන ශරීරයක් තියෙන්නේ කියලා මෙනෙහි කරන්නට ඕන. කොහොමද? නිතර නිතර. අභින්නම් පච්චවෙක්කි තබ්බං. කවුද ඒක මෙනෙහි කරන්න ඕන? ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා පැවිද්දෙක් වේවා ගිහියෙක් වේවා. මේ හතර කොට්ටාසෙම මෙනෙහි කරන්නට ඕන මගේ මේ ශරීරයේ ජරාව ස්වභාව කොටගත්ත ශරීරයක් කියලා. ඊළඟට දෙවෙනි කාරණේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධීන් අනතිතෝත්ති අභින්නම් පච්චවෙක්කි තබ්බං. මගේ මේ ශරීරය ව්‍යාධිය ස්වභාව කොටගත්ත ශරීරයක්. ඒ කියන්නේ මගේ මේ ශරීරය ලෙඩ රෝගවලට ගොදුරු වෙන ශරීරයක් කියන සිහිය මානසිකාරය නිතර නිතර තියෙන්න ඕන. ස්ත්‍රියකටත් පුරුෂයෙකුටත් ගිහියෙකුටත් පැවිද්දෙකුටත් මේ හතර දෙනාටම තමන්ගේ ශරීරයේ පිළිබඳ නුවණක් සිහියක් තියෙන්න ඕන. මගේ මේ ශරීරය නිතර නිතර කොයි මොහොතක හෝ මේ ව්‍යාධියකට ගොදුරු වෙන්න පුළුවන්. ව්‍යාධිය ස්වභාව කොට ගත්ත ශරීරයක්. ඒ වගේම තමයි මම මේ ව්‍යාධියෙන් නිදහස් වෙච්ච කෙනෙක් නෙවෙයි කියන සිහිය තියෙන්න ඕන. ඊළඟට තුන්වෙනි කාරණේ භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරනවා මරණ ධම්මෝම්හි මරණං අනතිතෝත්ති අභින්නම් පච්චවෙක්කි තබ්බං. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඒ අය මෙනෙහි කරන්න ඕන මගේ මේ ශරීරය මම මරණය ස්වභාව කොට ගත්ත කෙනෙක්. මරණ ධර්මයෙන් නිදහස් වෙච්ච කෙනෙක් නෙවෙයි. මම කොයි මොහොතක හෝ මගේ ජීවිතය
මරණයෙන් කෙලවර වෙන ශරීරයක් කියලා තමන් නිතර නිතර ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන, මෙනෙහි කරන්න ඕන. ඊළඟට හතරවෙනි කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අබින්නම් පච්චවෙක්කි තබ්බං. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හතරවෙනියට මෙනෙහි කරන්න කියනවා කොහොමද? සබ්බේහි මේ පියේහි. ඒ කියන්නේ මේ ලෝකේ මට යම් තාක් ප්‍රිය ඇත්තෝ වෙද්ද, මේ ලෝකේ යම් තාක් ප්‍රියමනාප දේවල් වෙද්ද, ඒ සියලුම ප්‍රියමනාප දේවල් වලින් මට ඒ කාන්තයෙන් වෙන් වෙන්න වෙනවා කියන සිහිය උපදවා ගන්න කියනවා. ඒ කියන්නේ මේ ලෝකේ තමන්ට ප්‍රිය මනාප, ඉෂ්ඨකාන්ත මනාප යම් තාක් වස්තුන් වෙද්ද, ඒ සියල්ලගෙන්ම තමන්ට වෙන් වෙන්න වෙනවා කියන සිහිය තමන් උපදවා ගන්නට ඕන. ඊළඟට පස්වෙනි කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති අභින්නම් පච්චවෙක්කි තබ්බා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මම කර්මය දායාද කොට ගත්ත කෙනෙක්, මම කර්මය ස්වකීය කරගෙන ඉන්න කෙනෙක්, මාගේ උපත තීරණය කරන්නේ කර්මයයි. කර්මය තමයි මට ඉන්න ඥාතියා, කර්මය තමයි මට තියෙන එකම පිළිසරණ කියලා මේ කර්මය පිළිබඳව මෙනෙහි කරන්න කියනවා. ඒ කියන්නේ තමන් කරන කුසල කර්ම වලට කුසල විපාක ලැබෙන බවත්, අකුසල කර්ම වලින් අකුසල විපාක ලැබෙන බවත්, කර්මය තමන්ගේ ජීවිතේ උස් පහත්කම් තීරණය කරන බව අන්නේ කෙනා මානසිකාර කරන්නට ඕන. එතකොට මෙන්න මේ කරුණු පහ මොනවද? මේ කරුණු පහ මම ජරාව ස්වභාව කොට ගත්ත කෙනෙක්, ඒ වගේම මම ව්‍යාධිය ස්වභාව කොට ගත්ත කෙනෙක්, මම මරණීය ස්වභාව කොටගෙන ඉන්න කෙනෙක්, මම ප්‍රියමනාප දේවල් වලින් වෙන්වීම ස්වභාව කොටගෙන ඉන්න කෙනෙක්, ඒ වගේම මම කර්මය ස්වකීය කරගත්ත කෙනෙක් කියන මෙන්න මේ කරුණු පහ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා, ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා අබින්නම් පච්චවෙක්කි තබ්බං නිතර නිතර මෙනෙහි කළ යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ තමයි මේ සූත්‍ර දේශනාවේ මූලික සාරාංශය. විශේෂයෙන්ම අපි මේ පින්නතුන්ට මාර්තුකා කළ ගාථා රත්නේ සාරාංශය අන්තර්ගතය තමයි මේ පින්නතුන්ට මුලින්ම විස්තර කළේ. මේ විස්තර කරපු කරුණුත් එක්ක මේ පින්නතුන්ට යම් අදහසක් ඇති වෙන්නට ඇති. මේ සූත්‍ර දේශනාවේ මේ අන්තර්ගත මේ කරුණු ටික මොන තරම්නම් අපේ ජීවිතේට වටිනවද, මොන තරම්නම් අපේ ජීවිතේට බලපානවද, ඒ වගේම අපේ මානසිකාරය කොයි ආකාර විය යුතුද කියන අදහස මේ වෙනකොට මේ පින්නතුන්ට ඇති වෙන්නට ඇති. ඉතින් මේ පින්නතුන්ට අපි මූලික වශයෙන්ම සඳහන් කරනවා. ඉතින් මේ කරුණු පහ අපි කාල වේලාවට අනුව විග්‍රහ කරගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පින්නතුන් බොහෝම සිහියෙන් නුවණින් මේ දේශනාව ශ්‍රවණය කරමින් හොඳට මේ ධර්ම කාරණා තමන්ගේ හිතේ ධාරණය කරගන්නට ඕන. එතකොට විශේෂයෙන්ම අපි කල්පනා කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ මේ සිව් පිරිසම ආමන්ත්‍රණය කරමින් විවරණය කරන්නට යෙදුනේ අති ශ්‍රේෂ්ඨ, ඒ වගේම බොහෝම වටින, අපේ ජීවිතයට බොහෝම උපකාර පිණිස පවතින ධර්මපරියායක්. ඉතින් මේ කරුණු පහ ඇහුන පමණින් කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඉතින් මේ කරුණු ගැන අපිට යම් ආකාරයක අදහසක් තියෙනවා. ඉතින් ස්වාමින් වහන්සේ ඔය කරුණු පහ කියන්නට කලිනොත් මේ කරුණු පහ ගැන අපට යම් යම් ආකාරයක අදහසක් තියෙනවා කියලා මේ පින්නතුන්ට හිතෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ඨාන සූත්‍රයේදී අවධාරණය කරපු කාරණයක් තියෙනවා. මොකක්ද අවධාරණය කරපු කාරණය?
අබින්නම් පච්ච වෙක්කි තබ්බං. අබින්නම් පච්ච වෙක්කි තබ්බං කියලා කිව්වේ නිතර නිතර මෙනෙහි කළ යුතුයි. ඉතින් අපි කල්පනා කරන්නට ඕන අපිට කවුරු හරි කෙනෙක් අපි හිතමු සමහර විට වයසට ගියපු කෙනෙක්, ලෙඩ වුණු කෙනෙක්, මරණයට පත් වෙච්ච කෙනෙක් දැකපු මොහොතට අපිට සමහරක් විට යාන්තම් සිහියක් උපදිනවා. අනේ මමත් මේ ලෝකේ ජීවත් වුණාට මමත් ජරාව ස්වභාවකට ගත්ත කෙනෙක්. මමත් ලෙඩ රෝග වලට ගොදුරු වෙන කෙනෙක්. මමත් මරණීය ස්වභාවකට ගත්ත කෙනෙක් කියන සංඥාව ඇති වෙන්න පුළුවන්. හැබැයි කල්පනා කරන්න අපට ඇති වෙන මේ සංඥාව අපට අපේ ශරීරය පිළිබඳව එහෙම උපදින සිහිය ඊටාම ටික වේලාවකින් නැති වෙලා යනවා. ඒ ඉපදුන සිහිය බොහෝම සුළු වෙලාවයි තියෙන්නේ. සමහර විට ඒ උපදින සිහිය ආය අපිට මාසයකටවත් උපදින්නේ නැති වෙන්න පුළුවන්. සමහර විට නැවත මරණයක්, වයසට ගියපු කෙනෙක්, ලෙඩ වෙච්ච කෙනෙක් දකින්නකම් නැවතේ සිහිය නූපදින්න පුළුවන්. සමහර අයට ලෙඩ්ඩු, මලමිනි, ඒ වගේම වයසට ගියපු අයත් එක්ක එකට ජීවත් වුණත් මේ සිහිය නූපදින ස්වභාවයක් තියෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕන අනිත් කාරණේ තමයි අපට මමත් ලෙඩ වෙනවා, වයසට යනවා, මරණයටපත් වෙනවා කියන සිහිය විතරක් ඉපදිලා හරියන්නේ නැහැ. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, අවසාන හරියට එනකොට මේ කරුණු යම් කිසි කෙනෙක් නිතර නිතර මෙනෙහි කරනවා නම්, දැන් ඉඳලා හිටලා මෙනෙහි කරනවා නම් නෙමෙයි, නිතර නිතර මෙනෙහි කරනවා නම් එයාට තමන්ගේ ශරීරයේ පිළිබඳ නිවැරදි වූ සිහියක් ඉපදිලා විශේෂයෙන්ම දස සංයෝජන ප්‍රහාණය වෙන්න හේතු වෙනවායි කියනවා. ඒ වගේම අනුසය ධර්ම 7 පවා ප්‍රහාණය කරන්න පුළුවන් ශක්තියක් මේ කරුණු පහේ තියෙනවායි කියනවා. ඒ මානසිකාර්යය ඒ තරම් ප්‍රබලයි. හැබැයි මේ මානසිකාර්යය අපට මාසයකට සැරයක්, අවුරුද්දකට සැරයක් අපිට ඉපදිලා හරියන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? අබින්නම් පච්ච වෙක්කි තබ්බං. නිතර නිතර මෙනෙහි කළ යුතුයි. අන්න එතෙන්ට තමයි අපි එන්නට ඕන. දැන් කල්පනා කරන්න, මට නිතර නිතර මේ කරුණු පහ ගැන සිහියක් එනවද? මොකක්ද? මගේ මේ ශරීරය ජරාව ස්වභාවකට ගත්ත ශරීරයක්. මං වයසට යන කෙනෙක්. ඒ වගේම තමයි මම ලෙඩ රෝග වලට ගොදුරු වෙන කෙනෙක්. මම මරණීය ස්වභාවකට ගත්ත කෙනෙක්. මම ප්‍රියමනාප දේවල් වලින් වෙන්වීම ස්වභාවකටගෙන ඉන්න කෙනෙක්. මම කර්මයේ දහයාද කොට ගත්ත කෙනෙක් කියන සිහිය අපිට නිතර නිතර උපදිනවාද කියලා තමන්ම ආත්ම ප්‍රත්‍යවේක්ෂාවක් කරගන්න ඕන. අන්න එහෙම ආත්ම ප්‍රත්‍යවේක්ෂාවක් කරනකොට තමයි තේරෙන්නේ අපිට ඒ සංඥාව මේ වෙනකොට ඇති වෙලා ඇද්ද? ඒ සංඥාව ප්‍රබලද කියලා අපට තේරුම් ගන්න පුළුවන්. මොකද සමහර වෙලාවට අපි මේ ජීවිතය ගත කරනකොට ඔන්න තමන්ට තමන්ගේ හිත මැනගන්න පුළුවන්. තමන්ට තමන්ගේ හිත මැනගන්න පුළුවන් සාමාන්‍ය ජීවිතයේ උපදින සමහර කෙලෙස් ධර්ම. සමහර කෙලෙස් ධර්ම වලට හේතුව තමයි මේ මානසිකාර්ය නූපදීම. මේ මානසිකාර්ය නොතිබීම සමහර මේ අකුසල ධර්මයෝ උපදින්න හේතුවක් වෙලා තියෙනවා. මොනවද? සමහර අයට තියෙනවා පින්වත්නි ජීවිත මදය. ඒ වගේම සමහර අයට උපදිනවා යෞවන මදය. සමහර අයට උපදිනවා පින්වත්නි ආරෝග්‍ය මදය. මේ මදයන් නිසා ඔවුන් මොකද කරන්නේ? කාය වාක් මනෝ ත්‍රිවිධ දුෂ්චරිත කරනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරනවා මේ මානසිකාර්ය නැති නිසා, මේ මානසිකාර්ය නැත්තම් මම ජරාවට පත් වෙන කෙනෙක්, මම වයසට යන කෙනෙක්, මම ලෙඩ වෙන කෙනෙක්, මම මරණයට පත් වෙන කෙනෙක්, මම ප්‍රියමනාප දේවල් වලින් වෙන්වීම ස්වභාව කොටගෙන ඉන්න කෙනෙක්, මම කර්මයේ දායාද කොට ගත්ත කෙනෙක් කියන සංඥාව නැති තැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ අය
පළමු කොටම යෞවන මදයෙන් මත් වෙනවා. ඊළඟට ආරෝග්‍ය මදයෙන් මත් වෙනවා. ඊළඟට ජීවිත මදයෙන් මත් වෙනවා. මේ මදයන්ගෙන් මත් වෙලා මොකද කරන්නේ? කාය වාක් මනෝ ත්‍රිවිධ දුස්චරිතය කරනවා. ඉතින් අන්න ඒ ත්‍රිවිධ දුස්චරිත කරලා බොහෝ අකුසල් පුරවගෙන සංසාර ජීවිතේම සමහර අය විනාශ කරගන්නවා. එහෙනම් අපි කල්පනා කරන්නට ඕන දැන් මේ වෙනකොට මම යෞවන මදයෙන් ජීවිත මදයෙන් ආරෝග්‍ය මදයෙන් මත් වෙලා නැද්ද? ඉතින් ඒ කාරණේ අපි ඉස්සරහට පැහැදිලි කරගන්නවා. සමහර වෙලාවන් වලදී අපිට කොච්චර වයසට ගිහපු අය දැක්කත් අපිට සිතුවිලි මාත්‍රකින්වත් අරමුණු වෙන්නේ නැහැ. කවදා හරි මගේ ශරීරයත් මේ ස්වභාවයට පත් වෙනවා නේද කියන සිහිය අපිට උපදින්නේ නැහැ. සමහර විට රෝහල් වලට යනවා. තමන්ගේ ඥාති තමන් අඳුරන බොහෝම ව්‍යාධීන් වලට පත්වෙච්ච අය දකින්න ගියත් සමහර විට ඒ අයගේ දුක් ගැනවිලි අහගෙන හිටියත් ඒ අය විඳින දුක් පීඩා අසරණකම් කොච්චර ඇහුණත් සමහර අයට සිහියක් උපදින්නේ කවදා හරි මගේ ශරීරයත් මේ ස්වභාවයට පත් වෙනවා නේද? ඒ වගේම තමයි අපි කොච්චර මේ ජීවිතේ මලගෙවල් වලට සම්බන්ධ වෙලා තියෙනවද? ඒ සම්බන්ධ වුණු මලගෙවල් වලට කොච්චර අපි කාලය වෙන් කළත් රැයවල් කොච්චර ගාණක් පහන් කළත් අපට සමහරක් විට සිහියක් උපදින්නේ නැහැ. මේ රියන් හතරක එහෙම නැත්නම් මේ ලෑලි කෑලි හතරක් මත සායනය කරන උඩුබැලියන් අතට නිදාගෙන ඉන්න නිසල්මනේ ඉන්න මේ කෙනාගේ ශරීරයේ යම් ස්වභාවයකට පත් වෙලා තියෙනවද? ඒ ස්වභාවයට මගේ ශරීරයත් පත් වෙනවා නේද කියන සිහිය සමහරක් ඇත්තන්ට උපදින්නේ නැහැ. එහෙනම් ඒ සිහිය නූපදින තාක් සමහර අය ජීවිත මදයෙන් මත් වෙනවා. ජීවිත මදයෙන් මත් වෙනවා කියලා කියන්නේ මම නම් මරණයට පත් වෙන කෙනෙක් නෙවෙයි කියන සංඥාව ඒ ඇත්තන්ට තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේක වරදවා ගන්නට එපා. කවදා හරි මැරෙනවා කියන එක අපි දන්නවා. නමුත් මේ මරණ සංඥාව කියලා කියන්නේ පින්වත්නි කවදා හරි මැරෙනවා කියලා ඇති කරගන්න සිහිය නෙවෙයි. තව මොහොතකින් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා ඒ අයට තමන්ගේ ජීවිතය ගැන අවිනිශ්චිත භාවයක් තියෙන්න ඕන. තමන්ගේ ජීවිතය ගැන ඒ වගේ අවිනිශ්චිත භාවයක් තියෙන්න ඕන. මොකද ඒක තමයි ඇත්ත. ඉතින් අපි ඒ කාරණයක් ඉස්සරහට පැහැදිලි කරගන්නවා. එහෙනම් අපි පළමු කොටම කල්පනා කරමු මේ කරුණු පහ පිළිබඳව අපට පින්වත්නි සංඥාව નિરાයාසයෙන් උපදින්නේ නැහැ. ඒකට අපි මොකද කරන්න ඕන? මේ මානසිකාරය අපි සකස් කරගන්නට ඕන. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ මේ අබින්නම් පච්චවෙක්කිතබ්බ සූත්‍රය එහෙම නැත්නම් මේ ඨාන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ කරුණු පහ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මේක නිතර නිතර මෙනෙහි කරන්න ඕන. නිතර නිතර මෙනෙහි කරන කෙනාට තමයි මෙන්න මේ මානසිකාර පහ උපදින්නේ. එහෙනම් අපි කල්පනා කරමු භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පළවෙනියෙන්ම මානසිකාර කරන්නට ඕන ජරා ධම්මෝම්හි ජරා අනතිතෝති අභින්නම් පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඔන්න කෙනෙක් පළමුවෙන්ම මෙනෙහි කරන්නට ඕන මගේ ශරීරය ජරා ධර්මය ස්වභාව කොටගත් ශරීරයක්. අන්න ඒක අපි හැමෝම මානසිකාර කරන්නට ඕන. දැන් මේ පින්නතුන් කල්පනා කරන්න මේ ගතවෙච්ච දවස පුරාවට ගතවෙච්ච සතිය පුරාවට මාසය පුරාවට මට කොච්චරනම් මගේ මේ ශරීරය ගැන සංඥා පහළ වුණාද? එහෙම නැත්නම් මගේ ශරීරය ගැන මට එක වතාවක්වත් මේ ගතවෙච්ච දවස සතිය පුරාවට මට එක සැරයක්වත් මගේ ශරීරයේ ජරාව ස්වභාව කොට ගත්ත ශරීරයක් මම වයසට යන කෙනෙක් කියලා තමන්ට අරමුණු වුණාද කියලා තමන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන. සමහර අයට මේ කියනකම් දැන් කියනකම් තමන්ගේ ශරීරය පිළිබඳ එහෙම සංඥාවක්
නූපදුනා වෙන්න පුළුවන්. එහෙනම් කල්පනා කරන්නට ඕන පින්වත්නි, අපට අපේ මේ ශරීරයේ යථාර්ථය පිළිබඳ සිහිය උපදින්නේ නැහැ කියලා කියන්නේ අපේ ජීවිතේ පින්වත්නි බොහෝ විට අපේ මේ හිත යෞවන මදයෙන් මත් වෙලා බොහෝ අකුසලයන් වලට හුරු වෙන, බොහෝ අකුසලයන්ට පින්වත්නි ඉඩ දෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම පළමු කොට මෙන්න මේ කාරණයක් මේ පින්නතුන් සිහිපත් කරගන්නට ඕන. විශේෂයෙන්ම අපි දැන් මේ සාකච්ඡා කරන්නේ මේ සූත්‍රයේ විය නොහැක්කක් නෙවෙයි. ඒකාන්තයෙන්ම අපේ ශරීරයට වෙන්න පුළුවන් දේ තමයි, වෙන දේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ. මොකක්ද? මේ ලෝකේ යම්කිසි කෙනෙක් ඉපදුනා නම් ඒ ඉපදුන හැම කෙනෙකුටම පොදු ධර්මතාවයක් තමයි තමන්ගේ ශරීරයේ ජරාවට පත් වෙන එක. මේ ශරීරේ අපි බොහෝම ලදරුවෙක් විදිහට ඉඳලා ඒ ලදරු කාලයේ ටික ටික ගත කරලා මොකද උනේ? අපේ ශරීරයේ තරුණ භාවයකට ආවා. ඒ තරුණ භාවයේ ටික ටික පිරිහිලා මැදියම් භාවයකට පත් වෙනවා. මැදියම් භාවයේ පිරිහිලා මොකද වෙන්නේ? මේ ශරීරය වයෝවෘද්ධ භාවයට පත් වෙනවා. ඒ වයෝවෘද්ධ භාවයටත් පත් වෙලා එතනින් කෙලවර මොකද වෙන්නේ? මේ ශරීරයේ පොළොවට පස් වෙලා යනවා. එතකොට අපිට පළමු කොටම අපේ ශරීරයේ පිළිබඳ තියෙන්න ඕන මූලික සංඥාවක් තමයි මගේ ශරීරයේ මේ විදිහට ක්‍රමක්‍රමයෙන් ජරාවට පත් වෙන ශරීරයක්. ආන්ගේ සංඥාව අපිට තියෙන්න ඕන දවස් කීයකට සැරයක්ද? දවස්, සති, මාස නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අබින්නම් පච්චවෙක්කිතබ්බං, මොහොතක් පාසා අපට ඒ සිහිය තියෙන්නට ඕන. මොකක්ද? මේ බණ ටික අහනකොටත් මගේ ශරීරයේ වයසට යනවා නේද කියන සංඥාව අපිට තියෙන්න ඕන. ඒක තමයි ඇත්ත. ඒක තමයි යථාර්ථය. නමුත් කල්පනා කරන්න පින්වත්නි, එහෙම මානසිකාර නොකරන නිසා අපිට මොන තරම් අපේ මේ ශරීරයේ පිළිබඳ තියෙනවද පින්වත්නි වැරදි සංඥා. සමහර විට වයෝවෘද්ධ භාවයට පත් වෙච්ච අයට උනත් තමන්ගේ ශරීරයේ පිළිබඳ තියෙන්නේ තාම මම ඉන්නේ තරුණ ගතියක. තාම මම සමහරක් විට හිතන්න පුළුවන් මම වයසට ගිහිල්ලා තමයි. ඒත් මගේ හිසකෙස් තාම පැහිලා තියෙන්නේ අඩුවෙන්. මම වයසට ගිහිල්ලා තමයි. ඒත් තාම මගේ හම රැලි වැටලා නැහැ. මම වයසට ගිහිල්ලා තමයි. ඒත් තාම මගේ හොඳට ඇස් පේනවා. තාම මට හොඳට හයිය හත්තිය තියෙනවා. මේ විදිහට හරි සමහරක් අය මොකද කරන්නේ? මෙනෙහි කරලා තමන් තරුණ භාවයක් ඇති කරගන්නවා, ආරූඪ කරගන්නවා. නමුත් අපි කල්පනා කරන්න ඕන දේ තමයි මේ ජීවිතයේ තරුණ භාවයේ හැමදාම එක විදිහට රැඳෙන්නේ නැහැ කියන සිහිය අපිට තියෙන්නට ඕන. ඒ සිහිය නූපදිනකොට මොකද වෙන්නේ? අන්න යෞවන මදයෙන් මත් වෙනවා. යෞවන මදයෙන් මත් වෙනවා කියලා කියන්නේ පින්වත්නි, ඒ අය කල්පනා කරනවා මගේ මේ තරුණ භාවයේ හැමදාම එක විදිහට තියෙන එකක්. අන්න එහෙම මත් වෙලා දැන් විශේෂයෙන්ම මදේ කියන එක අපි තේරුම් ගන්නට ඕන. මදේ කියලා කියන්නේ පින්වත්නි පැහැදිලිවම අකුසලයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දැන් මේ පින්නතුන් දන්නවනේ රහමෙර පාවිච්චි කරපුවාම එහෙම නැත්නම් සුරාව පාවිච්චි කරපුවාම ඒ අයගේ චිත්තසංතානිය මොකද වෙන්නේ? මත් වෙනවා. ඒ කායිකවත් මත් වෙනවා, මානසිකවත් මත් වෙනවා. එතකොට අන්නේ මත් වුනහම ඒ අයට මොකද වෙන්නේ? මේ ලෝකේ ඇත්ත පේන්නේ නැහැ. ඒ මත්වීම තුල ලොකු අසහියක් ඒ අයට ඇති වෙනවා. දැන් විශේෂයෙන්ම මේ පින්නතුන් කල්පනා කරන්න ඕන දැන් මදේ කියලා කියන්නේ කොහොමත් අකුසලයක්නේ. හැම අකුසලයක් එක්කම කෙනෙකුගේ චිත්තසංතානී ඉස්මතු වෙන චෛතසික හතරක් තියෙනවා. ඒ තමයි මෝහය, අහිරිකය, අනුත්තප්පය, උද්ධච්චය. එතකොට මේ මෝහය, අහිරිකය, අනුත්තප්පය, උද්ධච්චය කියන මෙන්න මේ චෛතසික ධර්ම ඉස්මතු වෙච්ච වෙලාවක ඒ අයට කරන්න බැරි පාපයක් නැහැ. ඕනෑම අකුසලයක් එක්ක මේ අකුසල මේ චෛතසික හතර ඉස්මතු වෙනවා. ඕනෑම අකුසලයක් එක්ක.
එතකොට දැන් කල්පනා කරලා බලන්න යෞවන මදයෙන් මත්වීම. දැන් මදය කියලා කියන්නේ අකුසලයක්නේ. එතකොට යෞවන මදයෙන් මත් වෙච්ච වෙලාවට ඔවුන්ට සිහිය නැහැ. ඒක තමයි මෝහයේ ලක්ෂණය. මෝහයේ ලක්ෂණය තමයි ඇත්ත වහන ගතිය. ඇත්ත වහනවා ඒ අයට හරි වැරද්ද තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම තමයි අහිරිකේ පාපයට කිසිම ලැජ්ජාවක් නැහැ. පව් කරන්න ඒ අයගේ කිසිම ලැජ්ජාවක් නැහැ. පාපය පිළිකුල් කරන ගතියක් නැහැ. ඒ වගේම තමයි අනුත්ථප්පය කියලගේ පාපයට බයක් නැහැ. පාපේ ඉදිරියේදී බය උපදින්නේ නැහැ. ඒ වගේම තමයි උද්දච්චය කියලා කිව්වේ හිත නොසන්සුන්. එතකොට දැන් කල්පනා කරන්න සමහර අය යෞවන මදයෙන් මත් වෙලා ත්‍රිවිධ දුෂ්චරිතයම කරනවා. කාය දුෂ්චරිතය කරනවා, වාග් දුෂ්චරිතය කරනවා, මනෝ දුෂ්චරිතය කරනවා. ඒ කියන්නේ සමහර අය යෞවන මදයෙන් මත් වෙලා ප්‍රාණඝාත කරනවා. අදත්තාදාන කරනවා. ඒ වගේම කාම මිත්‍යාචාරයේ දෙනවා. බොරු කියනවා. කේලම් කියනවා. හිස් වචන කතා කරනවා, පරුස වචන කතා කරනවා. ඒ වගේම මනෝ දුෂ්චරිතය කරනවා. ඒ කියන්නේ අන්සතු වස්තුන් බොහෝම තෘෂ්ණා සහගතව ඒ වස්තුන් ගැන මෙනෙහි කරනවා. ඒකට කියනවා අවිද්‍යාව. ඒ වගේම තමයි නිතරම ගැටුණු හිතින් යුක්තව කටයුතු කරනවා. ඒකට කියනවා ව්‍යාපාදය. ඒ වගේම තමයි මිත්‍යා දෘෂ්ටික අදහස් ඒ අත්ංගේ චිත්තසංතානවල පහළ වෙනවා. එතකොට දැන් විශේෂයෙන්ම මේ පින්නතුන් කල්පනා කරන්න තමන්ගේ ශරීරයේ පිළිබඳව එහෙම මත්වීමක් එක්ක මොකද කරන්නේ? සමහර විට මේ ලෝකේ අනිත් වයෝවෘද්ධ භාවයට පත්වෙච්ච ඇත්තන්ට හිංසා පීඩා කරනවා. ඒ අයව හෙලා දකිනවා. ඒ අයව පිළිකුල් කරනවා. නමුත් ඒ වෙලාවට ඒ ඇත්තන්ට සංඥාවක් එන්නේ නැහැ. කවදා හරි මමත් මේ අය වගේම අසරණ තත්වයකට පත් වෙනවා නේද? දැන් කල්පනා කරන්න බොහෝම තරුණ අයගේ ස්වභාවයක් තමයි වයසට පත් වෙච්ච අයව ඒ අයව මූලික කරගෙන ඒ අයව උසුළු විසුළු වලට පත් කරනවා. ඒ වගේම ඒ අයගේ සමහර අසරණ ක්‍රියාකාරකම් වලදී දැන් අපි හිතමු බොහෝම වයෝවෘද්ධ භාවයට පත් වෙච්ච අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි නිවසක ඉන්නවා නම් ඒ අම්මා තාත්තට උපස්ථාන කරන තරුණ භාවයේ ඉන්න යම් දරුවෙක් ඒ අයගේ ජීවිතයේ යම් අතපසු වීම් වලදී දැන් වයසට ගියපු අය කියලා කියන්නේ ශාරීරික වශයෙන් බොහෝම දුබලයි. ඒ දුබලකම් එක මොකද වෙන්නේ? ඒ අයට ඇවිදින්න අමාරුයි. ඒ වගේම තමයි ඒ ඇත්තන්ගේ ශරීරය පවා පිරිසිදු කරගන්න අමාරුයි. ඒ අය ඉන්න වටාපිටාව පිරිසිදු කරගන්න අමාරුයි. ඒ වගේම මේ අයට නිතරම යම් දේවල් අමතක වෙනවා. ඒ වගේම තමයි සමහර විට ශරීරයේ ඇඳුම් පවා කිලිටු වෙනවා ඉක්මනින්. මේ වගේ නොයෙකුත් ක්‍රියාකාරකම් වල ඒ වගේම තමයි ඒ ඇත්තන්ගේ කටයුතු වල යම් අතපසුවීම් අපිරිසිදුකම් තියෙනවා. අන්න ඒ දේවල් හමුවේ මොකද වෙන්නේ? යෞවන මදයෙන් මත් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අර වයසට පත් වෙච්ච අයගේ ක්‍රියාකාරකම් ඒ වගේම තමයි ඒ අයගේ අසරණකම් ඔක්කොම මොනවද දකින්නේ? බොහෝම පහත් දේවල් ඒ වගේම බොහෝම පිළිකුල් සහගතව දකිමින් ඒ අයත් එක්ක ගැටෙනවා. ඒ වගේ මේ අයට වෙනස්කම් කරන්න පටන් ගන්නවා. අන්න එතනදී මොකද වෙන්නේ? කාය වාක් මනෝ දුෂ්චරිත ත්‍රිවිධ දුෂ්චරිතම කරනවා. නමුත් අපට සිහියක් උපදින්නට ඕන මේ අයත් අද වයසට පත් වෙලා තියෙන්නේ මං වගේම තරුණ ජීවිතයක් ගත කරලා නේද? මේ අයටත් මගේ වගේම තරුණ කාලයක් තිබුණා. නමුත් ඒ තරුණ කාලයේ බොහෝම වේගෙන් පිරිහිලා තමයි ඒ අය මේ වයසට පත් වෙලා තියෙන්නේ. එහෙනම් මගේ ජීවිතයත් කවදා හරි මේ අයගේ ස්වභාවයට පත් වෙනවා නේද කියලා අන්න මානසිකාරයක් ඇති කර ගන්න ඕන. ඒ මානසිකාරය උපදින්නේම සාමාන්‍ය ජීවිතේ නිතර මමත් කවදා හරි වයසට යනවා කියලා නිතර මෙනෙහි කරන කෙනාට. ඉතින් ඒ නිසා අපි මේ පින්නතුන්ට ආරාධනා කරනවා මේ සූත්‍රයේ පළවෙනිම මානසිකාරය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා එයා මෙනෙහි කරන්න ඕන මගේ ශරීරයේ ජරාව ස්වභාවකට ගත්ත ශරීරයක්. ඒ කියන්නේ Tamanට තේරෙන විදිහට Taman මෙනෙහි කරන්න ඕන මමත් වයසට යන කෙනෙක් කියලා මානසිකාර කරන්න ඕන. ඉතින් අන්නේ ඒත් එක්ක මම නිකම්ම වයසට යන කෙනෙක් කියලා මෙනෙහි කරන්නේ නැතුව
කල්පනා කරන්න මොකක්ද මේ ජරාවට පත් වෙනවා කියලා කියන්නේ. දැන් නම් තරුණ කාලේ මැදි වයසේ ඉන්න කෙනෙක් නම් හොඳට ශරීරයේ හයිය ශක්තිය තියෙනවා. රූපයේ වර්ණවත් භාවයේ තියෙනවා. දුටුවන් පිනවන විදිහේ ශරීරයක් තියෙනවා. නමුත් මේ ජරාවට පත්වීමත් එක්ක මොකද වෙන්නේ? කළුවට තියෙන හිසකෙස් සුදු වර්ණයට හැරෙනවා. බොහෝම ලස්සනට තියෙන මේ හම රැලි වැටෙනවා. දත් හැලෙනවා. ඒ වගේම මේ ශරීර ශක්තිය හීන වෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් අපිට මේ ලැබිලා තියෙන ඇස් දෙකෙන් කන් දෙකෙන් මේ දිවෙන් ශරීරය මෙන්න මේ පංචේන්ද්‍රය උපයෝගී කරගෙන මේ ජීවිතේ නොයේක් ආකාරයේ වින්දනයන් අපි කරනවා. පංචකාම සම්පත්තීන් වින්දනය කරනවා. හැබැයි ජරාවට පත්වීමත් එක්ක මොකද වෙන්නේ? මේ ඉන්ද්‍රයන් ටික මොකද වෙන්නේ? අකර්මණ්‍ය වෙනවා. මේ ඉන්ද්‍රයන් අකර්මණ්‍ය වුණාට පස්සේ මොකද වෙන්නේ? ඇහැ හරියට පේන්නේ, කන් දෙක හරියට ඇහෙන්නේ, ස්පර්ශ හරියට දැනෙන්නේ, ගඳ සුවඳවත් හරියට නොදැනෙන මට්ටමට සමහරක් ඇත්තන්ගේපත් වෙනවා. ඒ වගේම තමයි මේ ශරීර ශක්තිය හීන වෙලා. ඒත් එක්ක මොකද වෙන්නේ? පංචකාමයන් තුලම සතුටු වෙවි හිටපු කෙනාට හරියට ඒවායේ ආස්වාදයන් ලබා ගන්න බැරි වෙනකොට අන්නේ අය නිකම්ම දුකටපත් වෙනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරනවා. මොකක්ද? යම් කිසි කෙනෙක් වයසට යනකම් මේ ජරාවටපත් වෙනවා, මමත් ජරාවටපත් වෙනවා. ඒ ජරාවටපත් වීම තුල විඳින්න වෙන ආදීනව කල්තියා අඳුනගත්තේ නැති කෙනෙකුට වයසට ගියාට පස්සේ තැවෙන්න වෙනවා කියනවා. හරියට මාළු නැති, වතුර නැති, මාළු නැති විලක ඉන්න නාකි කොස්වහලීනියෙක් වගේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් ආකාරයක කොස්වහලීනියෙක් එකම පොකුණක් ආශ්‍රය කරගෙන ඉන්නවා. නමුත් කාලයක් එනවා නියඟයක් ඇවිල්ලා ඒ පොකුණේ තියෙන වතුර හිඳෙනවා. වතුර හිඳෙනකොට මොකද වෙන්නේ? ඒ විලේ ඉන්න මත්ස්‍යයොත් මැරිලා යනවා. එතකොට මේ කොස්වහලීනියා මොකද වෙලා තියෙන්නේ? බොහෝ කාලයක් ඒ විල ඇසුරු කරගෙන මිඳලා මේ කොස්වහලීනියත් වයසට ගිහිල්ලා. දැන් මේ කොස්වහලීනියාට තමන්ගේ අත්තටු සවිය නැහැ. අත්තටු ගහලා තවත් තැනකට පියාඹගෙන යන්න තරම් හයිය හත්තිය නැහැ. එතකොට දැන් මෙයා ජීවත් වුණේ මෙච්චර කාලයක් මේ විලේ ඉන්න මාළු මත්ස්‍යව ආහාර කරගෙන. හැබැයි අර විලේ වතුරත් හිඳිලා මත්ස්‍යයොත් මැරිලා මෙයා හැබැයි ඒ විල අතෑරලා වෙන තැනකට ගියෙත් නෑ. අන්තිමට මොකද වෙන්නේ? දැන් වයසට ගිහිල්ලා වෙන විලකට යන්න පුළුවන්කමකුත් නෑ. අන්තිමේටම ඒ කොස්වහලීනියා තැවෙනවා. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, කෙනෙක් මුල ඉඳලම මෙනෙහි කරන්නට ඕන මගේ මේ ශරීරයේ ජරාවටපත් වෙන ශරීරයක්. ඉතින් ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මම ලෙඩ රෝග ස්වභාව කොට ගත්ත කෙනෙක් කියන සංඥාවත් අපිට තියෙන්නට ඕන. ඉතින් කාල වේලාව ඉක්ම යන නිසා මම මේ කාරණා තුන විශේෂයෙන්ම ජරාවටපත් වෙන කෙනෙක්, ව්‍යාධියටපත් වෙන කෙනෙක්, මම මරණයේ ස්වභාව කොට ගත්ත කෙනෙක් කියන කරුණු තුන එකටම සාකච්ඡා කරනවා. අපිට ඒ පිළිබඳව සාකච්ඡා කරගන්න පහසු නිසා. එතකොට ඊළඟට අපි කල්පනා කරන්න ඕන අපේ මේ ශරීරය ලෙඩ රෝග ස්වභාව කොට ගත්ත ශරීරයක්. අපි හැම දිනාටම උරුම වෙලා තියෙන්නේ ලෙඩ රෝග වලට ගොදුරු වෙන ශරීරයක් කියන සිහිය අපිට තියෙන්න ඕන. දැන් සමහරක් අය කල්පනා කරනවා මට නම් මේ අසවල් රෝගේ වැළඳෙන්නේ නැහැ කියලා සමහර අය උදම්මනනවා. දැන් සමහරක් විට කල්පනා කරන්න මේ පින්නතුන් එක්කම එකට වාසය කරනවා ඇති නොයේක් ලෙඩ රෝගවලට ගොදුරු වෙච්ච අය. එක්ක තමන්ගේ අම්මා තාත්තා, නැත්නම් තමන්ගේ සහෝදර සහෝදරීන්, තමන්ගේ අසල්වැසියෙක් බොහොම දරුණු රෝගවලට මුහුණ පහමින් ජීවත් වෙනා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒ අයගේ ඒ අසරණකම් දැක ඒ අය විඳින පීඩාව දැකත් සමහරක් අයට සිහියක් උපදින්නේ නැහැ. අනේ මමත් මේ වගේම ලෙඩ වෙන්න පුළුවන් කියන සිහිය සමහර අයට උපදින්නේ නැහැ. ඇයි ඒ සිහිය උපදින්නේ නැත්තේ? ඔවුන් ඒ පිළිබඳ මනසිකාර කරන්නේ නැති නිසා. ඉතින් තමන් වුණත් තමන්ට තමන්ගේ ශරීරය පිළිබඳ තියෙන්නේ මොන වගේ සිහියක්ද? හැමදාම මගේ ශරීරය නිරෝගිමත්ව තියෙනවා කියන සිහියක් තියෙන්නේ.
ඉතින් අන්න ඒක අපට තියෙන වැරදි සිහියක් පින්වත්නි. අපි මෙනෙහි කරන්නට ඕන මගේ ශරීරයේ ලෙඩ රෝග ස්වභාව කොට ගත්ත ශරීරයක්, මම ව්‍යාධිය ස්වභාව කොට ගත්ත කෙනෙක් කියන සිහිය අපිට තියෙන්න ඕන. විශේෂයෙන්ම ගිරිමානන්ද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වෙනම සංඥාවක් සාකච්ඡා කරනවා, ආදීනව සංඥාව කියලා. මේ ආදීනව සංඥාවේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ කෙනෙක්ගේ ශරීරයේ වැළඳෙන්න පුළුවන් ලෙඩ රෝග. එතන ලෙඩ රෝග 48ක් ගැන භාග්‍යතුන් වහන්සේ සාකච්ඡා කරනවා. එතකොට ඒ සංඥාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ශරීරයේ යථාර්ථය. මේක තමයි ඇත්ත. මගේ ශරීරයේ ලෙඩ රෝග ස්වභාව කොට ගත්ත ශරීරයක් කියන සිහිය උපද්දවණ්ඩයි භාග්‍යතුන් වහන්සේ සංඥා විස්තර කරන්නේ. ඒ වගේම තමයි මරණ ධම්මෝ මි මරණං අනතිතෝති. මගේ මේ ශරීරයේ මරණයෙන් කෙලවර වෙන ශරීරයක් කියලා කෙනෙකුට සිහියක් තියෙන්නට ඕන. ඉතින් කල්පනා කරන්න ඕන මේ ගත වෙච්ච පැය ගාන පුරාවට, එහෙම නැත්නම් ඊයේ රාත්‍රියේ නිින්දට ගියපු වෙලාව ඉඳලා මේ මොහොත දක්වා මේ වෙනකොට මට මගේ ශරීරයේ මරණීය ස්වභාව කොට ගත්ත ශරීරයක් කියන සංඥාව කී වතාවක් ඇති වුණාද කියලා කල්පනා කරන්න. සමහර අයට මේ කියනකම් ඒ සංඥාව නූපදී තිබුණා වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාරණය පින්වත්නි නිතර නිතර මෙනෙහි කළ යුතුයි. මොකක්ද? මගේ ජීවිතයේ මරණයෙන් කෙලවර වෙන්න තියෙන ශරීරයක්. ඉතින් ඒක තමයි පින්වත්නි ඇත්ත. එතකොට දැන් මේ මම ජරාවට පත් වෙන කෙනෙක්, මම ව්‍යාධියට පත් වෙන කෙනෙක්, මම මරණයට පත් වෙන කෙනෙක්, මේවා ස්වභාව කොට ගත්ත කෙනෙක් කියන මෙන්න මේ සිහිය අපට පින්වත්නි නිකන් උපදින්නේ නැහැ. ඒ මානසිකාරය අපි මොකද කරන්න ඕන? හදන්න ඕන. ඒ මානසිකාරය හදන්න නම් කරන්න තියෙන්නේ උදේ දහවල් හවස අපි ඒක මෙනෙහි කරන්නට ඕන. ඉතින් මේ පින්නතුන් කල්පනා කරන්න මහබෝසතාණන් වහන්සේ මහා බිනිස්ක්‍රමණය කළේ පින්වත්නි මෙන්න මේ මුල් කරුණු තුන දැකලා. මොකක්ද? මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් කියන මෙන්න මේ කරුණු තුන දැකීමෙන් තමයි බෝසතාණන් වහන්සේගේ හිතේ මහා කලකිරීමක් ඉපදුනේ. අවුරුදු 29ක් තරම් භද්‍ර යෞවනයේ ඉන්න මහබෝසතාණන් වහන්සේ ඒ වෙනකන් මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් දැකලා තිබ්බේ නැහැ. හැබැයි ජීවිතේ පළමු වතාවට මේ භද්‍ර යෞවනයේ ඉන්න තරුණයා ජීවිතේ පළමු වතාවට මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් දැක්කා. ඒ දැක්කට පස්සේ චන්න ඇමතිගෙන් විමසනවා, චන්න කවුද මේ? එතකොට චන්න ඇමති සඳහන් කරනවා, ස්වාමීනි මේ තමයි මහල්ලෙක්, මේ තමයි ලෙඩෙක්, මේ තමයි මලමිනියක්. කවුද මේ මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් කියන්නේ? ස්වාමීනි මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් කියන්නේ 아무තු කෙනෙක් නෙවෙයි. අපි වගේම හොඳ තරුණ ශරීර, නිරෝගිමත් ශරීර, හොඳට ජීවත් වෙලා හිටපු අය. නමුත් ස්වාමීනි මේ ලෝකේ ස්වභාවයේ යථාර්ථය තමයි මේ ශරීරය හැමදාම එක විදිහට තියෙන්නේ. තරුණ ශරීරය කවදා හරි ජරාවට පත් වෙනවා. නිරෝගිමත් ශරීර කොයි මොහොතක හරි ව්‍යාධියට පත් වෙනවා. ජීවත් වෙලා ඉන්න අපි කවදා හරි මරණයට පත් වෙනවා කියලා කියනකොටම බෝසතාණන් වහන්සේට මොකද වුනේ? ඒ වෙනකොට නූපන්නා වූ සිහියක් බෝසතාණන් වහන්සේට ඉපදුනා. හැබැයි බෝසතාණන් වහන්සේ තමන්ගේ ශරීරයට ඒ ශරීර සංසන්දනය කළා. මං වගේම තරුණ ශරීරයක් තිබිච්ච කෙනෙක් මේ විදිහට කොන්ද කුදු වෙලාම රැලි වැටිලා බොහෝම අසරණ තත්ත්වයට පත් වුණා නම් මගේ ශරීරයටත් ඒ ස්වභාවය ඒකාන්තයෙන්ම උරුමයි. මගේ ශරීරයත් ඒකාන්තයෙන්ම ව්‍යාධියට පත් වෙනවා. මගේ ශරීරයත් ඒකාන්තයෙන්ම මරණයට පත් වෙනවා කියලා බෝසතාණන් වහන්සේ මොකද කළේ? මානසිකාර කළා. ආන්ගේ මානසිකාරයත් එක්ක මොකද උනේ? ඒකට කියනවා යථාභූත ඥාන දර්ශනය. ආන්ගේ යථාභූත ඥාන දර්ශනයත් එක්ක බෝසතාණන් වහන්සේට සිහියක් ඉපදුනා. මගේ ශරීරයත් මේ ජරා ව්‍යාධි මරණ වලට පත් වෙනවා. එහෙනම් ඒ ජරා ව්‍යාධි මරණ වලට පත් නොවන තැනකට මගේ ශරීරය පත් කරගන්නේ කොහොමද? මේ ජරා ව්‍යාධි මරණ හටගන්නේ උපදින නිසා. උපදින තාක් මේ ජරා ව්‍යාධි මරණ වලට පත් වෙන්න වෙනවාමයි කියන සංඥා බෝසතාණන් වහන්සේට ඇති වුණා. අන්න එහෙනම් ආන් ඒ සිහිය නිසා තමයි මහා බෝසතාණන් වහන්සේ
මහා විනිස්ක්‍රමණය කරන්න තීරණය කළේ. මොකද ජරා මරණ ව්‍යාධීන් නැති කරන ධර්මතාවයක් හොයාගෙන. ඉතින් විශේෂයෙන්ම මේ පින්නතුන්ට සඳහන් කළ යුත්තේ කාල වේලාව බොහොම වේගෙන් ඉක්ම ගිහිල්ලා තියෙනවා. ඉතින් අනිත් කාරණා දෙක බොහොම සැකෙමින් මේ පින්නතුන්ට සඳහන් කරමින් දේශනාව අවසන් කරන්නටයි බලාපොරොත්තුව. හතරවෙනි කාරණය තමයි සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති අබින්නම් පච්චවෙක්කි තබ්බං. ඊළඟට හතරවෙනි කාරණය තමයි පින්වත්නි අපි මෙනෙහි කරන්නට ඕන. සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති කියලා කිව්වේ මේ ලෝකයේ තමන් යම් තාක් කැමති ඒ වගේම තමන් බොහෝම ආදරයෙන් තණ්හාවෙන් කැමැත්තෙන් බැඳිලා ගියපු යම් තාක් ජීවි අජීවි වස්තුන් වෙද්ද ඒ දේවල් වලින් තමන්ට ඒකාන්තයෙන් වෙන් වෙන්න වෙනවා. එතකොට අන්නේ කාරණේ අපි මෙනෙහි කරන්නට ඕන. දැන් සමහර අය කල්පනා කරනවා මේ ලෝකේ තමන් ආදරය කරන තමන් කැමැත්තෙන් ලං කරගෙන ඉන්න වස්තුන් තමන්ට හැමදාම ඒ දේවල් එක්ක එකට ඉන්න පුළුවන් කියලා. නමුත් කල්පනා කරන්න මේ ලෝකේ ස්වභාවය තමයි එක්කෝ අපි ඒ කැමැත්තෙන් ආදරයෙන් බැඳිලා ගියපු වස්තුන්ගේ විනාශයෙන් අපට වෙන් වෙන්න වෙනවා. නැත්තම් අපේ මරණයෙන් අපට ඒ වස්තුන්ගෙන් වෙන් වෙන්න වෙනවා. ආන් ඒක අපි දැම්ම ඉඳලා මෙනෙහි කළ යුතුයි. කල්පනා කරන්න මේ වෙනකොට අපි කොච්චරනම් තණ්හාවෙන් මේ ලෝකේ වස්තුන් වලට බැඳිලා ගිහිල්ලා ඉන්නවද? ජීවි අජීවි දෙපක්ෂයටම ජීවි අජීවි යම් තාක් වස්තුන් තියෙනවාද ඒ වස්තුන් වලට අපි බැඳිලා ගිහිල්ලා ඉන්නවද? ඒ සියලු වස්තුන් අපිට එක ක්ෂණයක අතාරින්න වෙනවා කියන සිහියක් අපිට තියෙන්න ඕන. එතකොට කල්පනා කරන්න මේ වෙනකොට අපි මේ ලෝකේ සතුටු වෙන්නේ සැප විඳින්නේ මොනවා නිසාද? ප්‍රියයි සුන්දරයි කාන්තයි මනාපයි කියලා ලං කරගත්ත අන්නේ ප්‍රිය වස්තුන් නිසා. නමුත් ආන්ගේ තමන් ලං කරගත්ත ප්‍රිය වස්තුන් කොයි මොහොතක හරි අපිට අතාරින්න වෙනවා කියන සිහිය අපිට තියෙන්නට ඕන. දැන් කල්පනා කරන්න සමහර අය තමන්ගේ අම්මා තාත්තාගේ මරණයත් එක්ක තමන්ට ලොකු දුකකට මුහුණ දෙන්න වෙනවානේ. අම්මා තාත්තගේ මරණයත් එක්ක තමන් අඬන්නේ වැළපෙන්නේ මොකක් නිසාද? අම්මා නිසා තමන් මේ ජීවිතේ යම්තාක් සැනසුණාද අම්මගේ මරණයත් එක්ක ඒ සැනසීම නැති වෙනවා. ඒ කියන්නේ මොකද්ද? අම්මා නිසා සතුට වෙනවා කියන්නේ මොකද්ද? අම්මාගේ රූපය දැකීමෙන්, අම්මාගේ කටහඬ ඇහිීමෙන්, අම්මාගේ ස්පර්ශය ලැබීමෙන්, අම්මාගේ උණුහුම ලැබීමෙන් මේ විදිහට තමයි අපි සතුට වෙන්නේ. හැබැයි අම්මාගේ මරණයත් එක්ක මොකද වෙන්නේ? ආය අම්මා දකින්න වෙන්නේ නැහැ. අම්මගේ කටහඬ අහන්න වෙන්නේ නැහැ. අම්මගේ ස්පර්ශය ලබන්න වෙන්නේ නැහැ. එතකොට අම්මා කියලා කියන්නේ හැබැයි අපට එක කාම වස්තුවක් විතරයි. නමුත් අපි තාත්විකව කල්පනා කළ යුතු දෙයක් තියෙනවා. අම්මා කියන එක වස්තුවක් නැති වෙලා මේ ලෝකෙ මිනිස්සු කොච්චර දුක් වෙනවද? හැබැයි අම්මගේ මරණයෙන් උනේ අපට එක කාම වස්තුවක් අහිමි වීම විතරයි. අපිට ඕන තරම් වෙන සැනසෙන්න මේ ලෝකේ කාම වස්තුන් තියෙනවා. හැබැයි කවදා හරි අපේ මරණය කියලා කියන්නේ මොකක්ද? මේ ලෝකේ තමන් ඉපදුන දවසේ ඉඳලා මරණාසන්න මොහොත දක්වාම සැනසීම පිණිස ලං කරගත්ත යම් තාක් වස්තුන් වෙද්ද ඒ සියල්ල එක ක්ෂණයක අතාරින්න වෙනවා. ඒක මේ බනහා ඉන්නකොට දන්නේ. තව මොහොතකින්ද දන්නේ නැහැ. එතකොට කල්පනා කරන්න මේ පහුගිය දවස්වල විශේෂයෙන්ම මේ වර්තමානයේ පවතින මේ කොරෝනා වසංගතය නිසා ඒ කොරෝනා වෛරසය ආසාදනය වෙලා බොහෝම අසාධ්‍ය තත්ත්වයට පත් වෙලා ලෙඩ ඇඳේ ඉඳලා මාරයත් එක්ක සටන් කරලා සමුගත් අය මොන තරම් ශෝකයෙන් මේ ජීවිතය අතහැරියේ. තමන් ආදරය කරන වස්තුන් ගැන කිය තමන් ආදරය කරන අය ගැන විශේෂයෙන්ම බොහෝම හිත් වේදනාවෙන් මේ ලෝකේ අතාරින්න සිද්ධ වුණා. එතකොට ආන් මේ විදිහට කල්පනා කරන්නට ඕන අපිටත් මේ ජීවිතේ කොයි මොහොතක අතාරින්න වෙයිද? අන්න එතකොට මේ ලෝකේ අපි බැඳිලා ගියපු සියලු වස්තුන් අපිට එක ක්ෂණයක අතාරින්න වෙනවා. ඒවා අන්න ඒක අපි හොඳට මෙනෙහි කරන්න ඕනේ. දැම්ම ඉඳන්ම මොකක්ද මේ ලෝකේ මම බැඳිලා ගියපු කැමැත්තෙන් ලං කරගත්ත ජීවි අජීවි සියලු වස්තුන් මට ඒකාන්තයෙන්ම අතාරින්න වෙනවා, වෙන් වෙන්න වෙනවා කියලා මෙනෙහි කරන්නට ඕන. ඉතින් අවසානම කාරණේ තමයි කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති.
භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මම කර්මය දායාද කොටගත්ත කෙනෙක්. මම කර්මය ඥාතියා කරගත්ත කෙනෙක්. මම කර්මය ස්වකීය කරගත්ත කෙනෙක්. කර්මය තමයි මට තියෙන පිළිසරණ කියලා ඒ කෙනා කල්පනා කරන්න ඕන. මම යහපත් කර්ම කරොත්, කල්යාණ කර්ම කළොත් මට කල්යාණ විපාක ලැබෙනවා. පාප කර්ම කළොත් මට පාප විපාක ලැබෙනවා කියන සිහිය උපදවා ගන්න ඕන. විශේෂයෙන්ම පින්වත්නි මේ ජීවිතේ තමන් මේ ජීවිතය ගැන කල්පනා කරන්න. මේ ජීවිතේ අපට ලැබිච්ච සමහර උස් පහත් ભેද තියෙනවා. සමහර අය දීර්ඝායුෂ්කයි, සමහර අය අල්පායුෂ්කයි. සමහර අය ඉපදුණු දවසේ ඉඳලා ලෙඩ, සමහර අය ඉපදුණු දවසේ ඉඳලා කිසිම රෝගයක් නැහැ. සමහර අය උපතින්ම ලස්සනයි, සමහර අය උපතින්ම දුර්වර්ණයි, විකෘති, අවලස්සනයි. සමහර අය උපතින්ම පොහසත්, සමහර අය උපතින්ම දුප්පත්. ඒ වගේම සමහර අය බොහෝම ප්‍රඥාවන්තයි, සමහර අය දුෂ්ප්‍රඥයි. සමහර අය උසස් කුලවල ඉපදිලා, සමහර අය පහත් කුලවල ඉපදිලා. මේ දේවල් වලට හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වනවා චුල්ල කම්ම විභංග සූත්‍රයේ තමන් කරගත්ත කර්මය. එතකොට යහපත් කර්ම කරපු අයට යහපත් විපාක, අයහපත් කර්ම කරපු අයට අයහපත් විපාක ලැබෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ මොකක්ද? ආන්ගේ සිහිය අපිට තියෙන්නට ඕන. මම කල්යාණ කර්ම කළොත්, ඒ කියන්නේ මම යහපත් කර්ම කළොත් මට සංසාර ජීවිතේ යහපත් විපාක ලැබෙනවා. ඉතින් අර චුල්ලකම්ම විභංග සූත්‍රයේ දේශනා කරනවා අල්පායුෂ්කව උපදින්න හේතුව තමයි ප්‍රාණඝාත කරනවා නම්. දුප්පත් වෙලා උපදින්න හේතුව තමයි දන් දුන්නේ නැත්තම්. අන් සතු දේවල් හොරකම් කළා නම් ඒ වගේම දන් දුන්නේ නැත්තම්. ඒ වගේම අවලස්සන වෙලා උපදිනවා, නිතර නිතර කිපෙනවා නම්. ඒ වගේම පහත් කුලවල උපදිනවා, ගරු කළ යුත්තන්ට ගරු කරන්නේ නැත්තම්. මේ විදිහට අන්න මේ විශේෂයෙන්ම පාප කර්ම කළොත් පාප විපාක ලැබෙනවා. නමුත් සමහර අය උපදිනවා කොහොමද? දීර්ඝායුෂ්කයි, ඉහෙන් බහින රෝගයක් නැහැ, බොහෝම ලස්සනයි, ඒ වගේම උසස් කුලවල. අන්න ප්‍රාණඝාත කරන්නේ නැත්තම්, දන් දෙනවා නම්, ගරු කළ යුත්තන්ට ගරු කරනවා නම්, නිතර නිතර කිපෙන්නේ නැත්තම්, මෛත්‍රිය ප්‍රගුණ කරනවා නම්, අන්න කල්යාණ කර්ම. කල්යාණ කර්ම කරන කෙනාට කල්යාණ විපාක ලැබෙනවා. අන්න ඒ නිසා අපි නිතර නිතර මෙනෙහි කරන්න ඕනේ මම කර්මය දායාද කොටගත්ත කෙනෙක්. දැන් එතකොට දැන් බලන්න තමන්ගේ මේ ජීවිතයේ ශරීරය, තමන්ට ලැබිච්ච ශරීරය, තමන්ට ලැබිච්ච මේ වටපිටාව බොහෝ විට තමන්ට ඒ දේවල් තීරණය කරලා තියෙන කර්මය. වරදවා ගන්නට එපා. මේ ලෝකේ සියල්ල තීරණය කරන්නේ කර්මය නෙමෙයි. හැබැයි මේ ලෝකයේ අපේ මේ ශරීරය තීරණය කරන ප්‍රධාන හේතු 4ක් තියෙනවා. ඒ හේතු 4 තමයි කර්ම, චිත්ත, ඍතු, ආහාර. ඒ 4න් එකක් තමයි කර්මය කියලා කියන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මගේ මේ ශරීරයේ කර්මය දායාද කොටගත්ත ශරීරයක් කියලා නිතර නිතර මෙනෙහි කළ යුතුයි. ඉතින් පින්වත්නි, අද ධර්ම දේශනාවට ලැබිලා තියෙන කාල පරාසය මෙතකින් સમાપ્ત වෙනවා. ඉතින් මේ පින්නතුන්ට අපි ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ අබින්නම් පච්චවේක්කිතබ්බ සූත්‍රය, එහෙම නැත්නම් මේ ඨාන සූත්‍රය. මේ ඨාන සූත්‍රයේ සඳහන් මේ කරුණු 5 මේ පින්නතුන් මේ මොහොතේ ඉඳන් උදේ දහවල් සවස නිතර නිතර මෙනෙහි කරන්න. මොනවද ඒ කරුණු 5? මම ජරාව ස්වභාව කොටගත්ත කෙනෙක්. ඒ වගේම මම ව්‍යාධිය ස්වභාව කොටගත්ත කෙනෙක්. මම මරණීය ස්වභාව කොටගෙන ඉන්න කෙනෙක්. ඒ වගේම මම ප්‍රියමනාප දේවල් වලින් වෙන්වීම ස්වභාව කොටගෙන ඉන්න කෙනෙක්. කවදා හරි මට මේ ලෝකේ යම් තාක් ප්‍රියමනාප දේවල් තියෙනවා, ඒ දේවල් මට අතාරින්න වෙනවා. ඒ වගේම මම කර්මයේ දායාද කොටගත්ත කෙනෙක් කියන ඒ මානසිකාරය මේ පින්නතුන් නිතර නිතර ඇති කරගන්න. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ අවසානයේට පෙන්නනවා මේ මානසිකාරය නිතර නිතර උපදින කෙනෙක්ගේ තුල දස සංයෝජනයෝ ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අනුසය ධර්මයෝ ප්‍රහාණය වෙන්න උපකාර පිණිස පවතිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ අබින්නම් පච්චවේක්කිතබ්බ සූත්‍රය මේ විදියට භාවිතා කරමින් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින්වත් පිරිසට මේ ධර්මය ඒකාන්ත උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මෙම ඉල්පුර පසළොස්වක් පොහෝ දින මේ සද්ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන පින්වත් පිරිසගේ නම් ගොත් සිහිපත් කරලා ඒ අත්තන්ගේ අරමුණු සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කර යුතුව තිබෙනවා. මේ උතුම් සද්ධර්ම දේශනාව මේ පින්නතුන්ට නිවෙස්වලට වෙලා බොහෝම පහසුවෙන් ශ්‍රවණය කිරීමට දායකත්වයෙන් කටයුතු කරන්නේ සිද්ධමුල්ල ඇල්විටිගල මාවත පදිංචි ජයවතී පියරත්න මෑණියන් ඇතුළු පවුලේ දූදරුවන් සහ මිනිපිරියන් විසින් තමයි මෙම උතුම් සද්ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ පින්වත් පිරිසගේ අරමුණු හැටියට සිහිපත් කරලා තියෙන්නේ පවුලේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න. ඉතින් ඒ පළමු අරමුණු හැටියට සිහිපත් කරලා තියෙන්නේ විශේෂයෙන්ම අපි පුණ්‍යානුමෝදනා කරනවා ඒ ඇල්විටිගල මාවතේ පදිංචි ජයවතී පියරත්න මෑණියන් ඇතුළු මීට අතහිත දුන්න සම්බන්ධ වුණු සාදුහිතකින් පවා අනුමෝදන් වෙච්ච ඒ දූදරුවන් ඒ වගේම මුණුපුරු මිනිපිරියන් ඇතුළු යම් තාක් දෙනෙක් මීට සාදුහිතකින් අනුමෝදන් වුණාදේ සෑම සුළු දෙනාටම වැළඳී තිබෙන්නා වූ සියලුම ලෙඩ දුක් කරදර ග්‍රහ දෝෂ අපලුපද්‍රව දුරු වේවා. කරන්නා කියන්නා වූ සියලුම යහපත් කටයුතු යහපත් චේතනාවන් සාර්ථක වේවා. මේ ජීවිතයේදී මුතුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා පළමු කොට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වයේ දරණ මෑණියන්ගේ දෙසැම්බර් 4 වන දිනට යෙදෙන ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පරලෝක වශයෙන් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා දෙමව්පියන් ඇතුළු පින් බලාපොරොත්තු වන ඥාතිහිත මිත්‍රාදීන්ටත්. ඒ වගේම ඒ ඇත්තන් යම්කිසි දුක් සහගත ස්ථානයක උප්පත්ති ලැබලා ඇතනම් ඒ දුක්ඛිත ස්ථානයෙන් නිදහස්ව සැපවත් ජීවිතයකට පත් වේවා. සැපෙන් සැපවත් ජීවිතයකට පත්ව උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා පරලෝක ප්‍රාප්ත ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අප සැමට ඊතා ඉක්මන් භවයකදී සසර දුක නිමා කර ගන්නට මෙම ධර්ම දානමේ පුණ්‍ය කර්මය හේතුපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ සිද්ධමුල්ල ඇල්විටිගල මාවතේ පදිංචි ජයවතී පියරත්න මෑණියන් ඇතුළු මේ සද්ධර්ම දේශනාවේ පුණ්‍යගන්ත දායකත්වයෙන් කටයුතු කරන ඒ දූදරුවන් සහ මිනිබිරි මුණුපුරන් ආදී ඇතුළත් කොට ඇති සාදුහිතකින් මීට අතහිත දුන්න යම් තාක් පිරිසක් වෙද්ද ඉසෑම් සුළු දෙනාගේම අරමුණු ඒ හැටියෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. අවසාන වශයෙන් මේ ජීවිතයේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු කුසල් පාරමී කුසල් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින් කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දේව ආශිර්වාදයේ දේව රැකවරණයේ පින්නතුන්ට නිරන්තරයෙන් වඩුව ලැබෙත්වා. දෙවියන් ප්‍රාර්ථනීය පරිදි උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ උතුම් පුණ්‍යවන්ත පොය දවසේ උපෝසත සීලේ සමාදන් වුණු ඒ වගේම මේ දේශනාව ශ්‍රවණය කළ පින්වත් ඔබ සෑම සුළු දිනාටමත් වැළඳී තිබෙන්නා වූ සියලුම ලෙඩ දුක් කරදර ග්‍රහ දෝෂ අපලෝපද්‍රව දුරු වේවා. කරන්නා කියන්නා වූ සියලුම යහපත් කටයුතු යහපත් චේතනාවන් සාර්ථක වේවා. මේ ජීවිතයේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් පාරමී කුසල් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ධර්මාබෝධයෙන් යුතු වූ විට අපට ජීවිත ජය ගන්නට සහ
අපේ ඉදිරි ගමන සාර්ථක කරගන්නට හැකි බව අපි හැමදෙනාම විශ්වාස කරන කාරණයක්. එනිසාවෙන් අපේ හාමුදුරන් වහන්සේගේ උතුම් වූ ධර්මදේශනාව ලෞකික සහ ලෝකෝත්තර ජීවිතය සැපවත් කරගන්නට අපට හේතු භූත වන බව සත්‍යයි. අප ඊටාම ගෞරවයෙන් අපට අනුකම්පාවෙන් ධර්මදේශනා පැවැත් වූ වැවුඩ දොඩන්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසන වාසී නම කියන්නට අවසරයි. පල්ලෙමුල්ලේ සොරත අපේ හාමුදුරන් වහන්සේට දෙපා නැමද පින් අනුමෝදනා කරනවා. ඒ වගේම අපට අනුකම්පාවෙන් අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් දේශනා කළා වූ ධර්මදේශනය ඔබට සමීප කරන්නට සදැහැති කල්යාණ මිත්‍ර දායකත්වය ගෙන කටයුතු කළ සිද්ධමුල්ල ඇල්විටිගල මාවතේ පදිංචි ජයවතී පියරත්න මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාමත් සාදුකාර දෙමින් අප සිහිපත් කරනවා. සාදු සාදු සාදු. ජයමග රූපහින් නාලිකාව ඔබට සමීප කරන සදහම් විකාශයේ තවත් ධර්මදේශනා මාලාවක්ම ඔබට සමීප කරන්නට අප සූදානමින් සිටිනවා. ඒ වගේම අද සවස් යාමේදී ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ පස්හෝරා ධර්මදේශනාවක් ඔබට ශ්‍රවණය කරන්නට හැකි බවද අප මේ වැඩසටහන් ආරම්භයේදීම සිහිපත් කරනවා. රැඳී සිටින්න දිගටම ජයමග රූපහින් නාලිකාව සමගින් සදහම් විකාශයේ තවත් ධර්මදේශනා මාලාවක් ඔබට සමීප කරන්නට අප සූදානමින් සිටිනවා. තවත් අර්ථාන්විත ධර්මදේශනාවකින් ඔබ සමීපයට පැමිණෙන තෙක් නැවත සම්බන්ධතාවය ජයමග රූපහින් නාලිකාවේ ප්‍රධාන පාලක මැදිරියට. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.